මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සබ්බ දානං ධම්ම දානං චිනාති. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. අද දිනේදී මෙත් බුද්ධාභිවන්දනා සජීවී සද්ධර්ම දේශන මාලාවේ තවත් පින්වන්ත සද්ධර්ම දේශනාවක් සමගිනුයි ඔබ අප මෙලෙසින් එක් හාසු වන්නේ. අද දිනේදීත් වෙනදා මෙන් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ සද්ධර්ම දේශනයට වැඩමවා වදාළේ අවසරයි සිහිපත් කරන්නට දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤා සාර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීය නමස්කාර පූරකව අද මේ සද්ධර්ම දේශනයට පිළිගනු ලබනවා. ඒ වගේම තමයි අද මේ සද්ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පී.ඩී. බන්දුලසේන මහත්මයාත් කමලා වල්පිට මහත්මිය ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් විසින් ඔවුන්ගේ අරමුණු ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. මෙලකට තිබෙන්නේ මල් වට්ටිය අතගස්වා පූජා කරන්නටත් දැහත් වට්ටිය ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පූජා කර මේ ගෞරවනීය සද්ධර්ම දේශනයට ආරාධනය කිරීමේ පුණ්‍යවත් මොහොතයි. ඒ වගේම ශ්‍රද්ධාවන්ත පින්වන්ත ඔබ සෑම දෙනෙක්ටම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා මේ සජීවී සද්ධර්ම දේශන සඳහා ඔබටත් බැතිබර දායකත්වයෙන් අපගේ මැදිරියට පැමිණ මේ ආකාරයෙන්ම එක් රුක් වී සම්බන්ධ වන්නට හැකියාව තිබෙන බවත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුක්තව සිහිපත් කර සිටිනවා. අද දින සද්ධර්ම දේශනයට වැඩමවා වදාළ අපගේ පින්වන්ත ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පාදාභිවන්දනීය නමස්කාර පූරකව සද්ධර්ම දේශනයට ආරාධනය කර සිටිනවා. අවසරයි අප පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. පින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශනය ඔස්සේ මේ මොහොතේ සජීවී ලෙසින් ලංකා වාසී පින්වතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ පී.ඩී. බන්දුලසේන මහතා සහ කමලා වල්පිට මහත්මිය විසිනුයි. බන්දුලසේන මහත්මයාගෙත් කමලා වල්පිට මහත්මියගෙත් බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාවෙන් පී.ඩී. බන්දුලසේන මහත්මයාගේත් කමලා වල්පිට මහත්මියගේත් පරලෝසපත් දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම කමලා වල්පිට මහත්මියගේ 62 වන ජන්මදිනය නිමිත්තෙන් එතුමියට නිරෝගිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට මේ කුසල ශක්තිය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සුගත් චින්තක අනුෂ්කා ඉඳුනාලි, සිසිර මදුශංක, පියොමි කල්පනී යන දුවා දරුවන්ගේ රැකී රක්ෂා කටයුතු දියුණු වීමටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සෙසලි අනුමිකා ටෙනුකි පසංජා ලිසර මේ පුතාගෙත් මේ දියුණුවරුන්ටත් නිදුක් නිරෝගී බව ලැබේවායි ආශිර්වාද කරනවා. ධර්මදේශනාව සඳහා දායකත්වය ගත් ඔබ සියලු දෙනාටම
ධර්මදේශනාවට සහභාගී වූ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා මේ උතුම් ධර්ම දානමය කුසල ශක්තියේ බලයෙන් ඔබ සියලු දෙනාටම ශාන්තියක්ම වේවා නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ වේවා උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් සියලු දෙනාගේම ජීවිත සුඛී සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. අපි අවසානයේ පුණ්‍යානුමෝදනාව කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි බණ පදයක් අහනකොට තමයි අපේ දහම් දැනුම ධර්මඥානය අවබෝධය වැඩි වෙන්නේ. බණ අහන්න ඕන බණ පොත් කියවන්න ඕන ධර්ම සාකච්ඡා පවත්වන්න ඕන. එතකොට තමයි ධර්මඥානය වැඩෙන්නේ. අපි හිතමු පින්වතුනි මම මේ කියලා දෙන බණ පදයේ කලින් අහලා තියෙනවා. මේ බණ පදයේ කලින් අහලා තියෙනවා නම් ඒක නැවත අහනකොට මනස තුල හොඳින් ස්ථාපිත වෙනවා. ඇදතෙන් තිබුණා නම් ඒවා ඍජු වෙනවා. වැරදි තැන් තිබුණා නම් නිවැරදි වෙනවා. සැකතෙන් තිබුණා නම් ඒවා දුරු වෙනවා. ඒක බණ අහන්න නැතුව කරන්න බෑ. එහෙනම් ධර්ම ශ්‍රවණය එච්චර වැදගත්. පින්නතුනි. අපේ හිත හැම වෙලාවෙම එකම අරමුණක තියෙන්නේ නැහැ. අපේ හිත හැම වෙලාවෙම චංචලයි. වෙනස් වෙන සුළුයි. ඇයි? අපි අපේ ඇස කන නාසය ආදී ඉඳුරන්ගෙන් රූප ශබ්ද ගන්ධ ආදී පංචකාම සම්පත් ග්‍රහණය කරගන්න. එතකොට මොකද වෙන්නේ? අලුත් නිමිති අනුනිමිති පහළ වෙනවා. සිතුවිලි පහළ වෙනවා. ඒ නිසා එකම අරමුණේ තියෙන්නේ නැහැ. ඊටත් වඩා අපේ ජීවිතයේ හැම වෙලාවෙම අෂ්ටලෝක ධර්මයට අපි මුහුණ දෙනවා. ලාභ ලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක්. එතකොට මොකද වෙන්නේ? අපට ලාභයක් ලැබුණාම ප්‍රශංසාවක් ලැබුණාම කීර්තියක් ලැබුණාම අපි සතුටු වෙනවා. උද්දාමයටපත් වෙනවා. ආඩම්බර වෙනවා. ඒ වුණාට දුකක්, කනගාටුවක්, අයහපතක්, විපතක් අපට ආවහම අපි මානසික වැද වැටෙනවා. සමහරට මනස නොසන්සුන් වෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. පින්නතුනි සමහර වෙලාවට කලකිරෙනවා. සමහර ප්‍රශ්නාවම ජීවිතෙත් එපා වෙන වෙලාවල් තියෙනවා. මේ වෙලාවල් වලදී පින්නතුනි අපට හිතට සහනය උදා කරගන්න පුළුවන් එකම ඖෂධය ධර්මයේ පමණයි. අපේ ජීවිතේට කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා බලන්න. සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් සල්ලි තියෙනකොට. සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් බලපුලුවන් කාර අයත් එක්ක සම්බන්ධ වෙනකොට. සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් දේශපාලන සම්බන්ධතා තියෙනකොට. හැබැයි පින්නතුනි සමහර ප්‍රශ්න මොන දේ තිබුණත් විසඳ ගන්න බෑ. Tamanට දැනුගත්කම් තිබුණ අය, සල්ලි මිල මුදල් තිබුණ අය, භවභෝග ධන දාන්න තිබුණ අය, යාන වාහන ඉඩකඩම් තිබුණ අය, දේශපාලන සම්බන්ධතා තිබුණ අය කියලා සමහර ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න බෑ. එවැනි ප්‍රශ්න විසඳන්න තියෙන එකම ඖෂධය ධර්මය පමණයි. මා දන්නෝ පින්නතුනි අපේ ළඟට ආචාර්යවරු මහාචාර්යවරු තමන්ගේ ප්‍රශ්න අරගෙන එනවා. ඒ අය අනුන්ගේ ප්‍රශ්න විසඳනවා. හැබැයි තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න බෑ. මහා ධනවත් අපේ ළඟට ප්‍රශ්න අරගෙන එනවා. වෛද්‍යවරු නීතිවේදීන් අපේ ළඟට ප්‍රශ්න අරගෙන එනවා. ඒ නිසා සමහර ප්‍රශ්න වලට උත්තරය තියෙන්නේ ධර්මයේ තුල පමණයි පින්නතුනි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් විදේශවලත්
ධර්මයේ තියනවද කියලා. නෑ පින්නතුනි. ඒගොල්ලෝ සේරම ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්නේ ඖෂධ වලින්. ඒ නිසා ප්‍රශ්නෙට උත්තරේ නැති වුණ ගමන් එක්කෝ පිස්සු එහෙම නැත්නම් සියද විහානි කරගන්නවා. ධර්මයක් නැති එකේ පාඩු. ඒ නිසා ධර්මයේ තරම් ඖෂධයක් වෙනත් ලෝකේ නැහැ. ඒක තමයි ඇත්ත. පින්නතුනි ඔබෙත් මගේ ජීවිතයේ අංග සම්පූර්ණයි කියලා අපිට කියන්න බෑ. අපේ ජීවිතවල කොතෙකුත් දුර්වල අඩුපාඩුකම් තියෙනවා. මේ දුර්වලකම් මේ අඩුපාඩුකම් පියවාගෙන මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න. පරලොව ආයති භවය තුල සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන් වෙන්නේ බණපදයකින්. කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත්මුදවලා සම්‍යක් දෘෂ්ටියට නිවැරදි දැක්මට ප්‍රවිෂ්ඨ කරන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ. පින්නතුනි මේ සියල්ලටම වඩා අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ මේ සංසාරය අනවරාග්‍රයි. කෙලවරක් නැහැ. මෙරි මෙරි ඉපදී අපි යනවා. මේ මෙරි මෙරි ඉපදී යන සසර ගමන කෙලවර කරන්න උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න බණපදයක් අත්‍යවශ්‍යයි. මේ ලෝකේ කාටවත් බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ පින්නතු. අඩු ගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුයමයි. ඒ නිසා ධර්මය ඒ තරම්ම වටින දෙයක් පින්නතුනි. පින්නතුනි අපි මෙලොව මේ ජීවත් වෙනවා. ජීවත් වෙලා දැන් මේ අම්මල තාත්තලාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. යම් දවසක අපටත් ඔය තත් තේනවනේ. සදාකල් හැමදාම අමරණීය ලෙස ජීවත් වෙන්න බෑ. අපි කවදා හරි මැරෙනවා. අපි හිතන්නේ දැම්ම මැරෙයි කියලා. හැබැයි මැරෙන වෙලාව කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඒ නිසා මරණයටපත් වීම පොදු සාධාරණ ධර්මතාවක්. මේ මැරෙන දවසට අපි එකතු කරගත්ත ධන දාන්නේ භවභෝග හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි රන් රිදී මුතුමැණික් කිසිවක් අරන් යන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් අතට ගත්ත හැම දොයිතුවක්ම දාලා යන්න වෙනවා. අපිට අරගෙන යන්න පුළුවන් වෙන්නේ හිතට ගත්ත ටික විතරයි. අතට ගද්දේ දාලා යනවා. හිතට ගද්දේ අරන් යනවා. හිතට ගත්ත ටික විතරයි අරන් යන්නේ. මේක තමයි ඇත්ත පින්නතුනේ. ඒ නිසා අපි ජීවත් වෙලා ඉන්න කාලේ කත්තබ්බං කුසලං කුසල් වඩන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යං මනා චරිතවත් ලෙස හැසිරෙන්න. නත්ති ජාතස්ස අමරණං නොමරණ කෙනෙක් මේ ලෝකේ නැත. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරේ අවසන් බුද්ධ වචනයෙන් අවසාන මොහොතේ දේශනා කළේ හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමි බෝ මහණෙනි මං ඔබ අමතනවා අවසන් වතාවට. වය ධම්මා සංඛාරා මේ සියලු සංස්කාර නැසෙන සොළුයි. මොනවද සංස්කාර කියන්නේ? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න සියලු දේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් කියලා කියන්නේ මේ අපි පුද්ගලයා වෙන්න පුළුවන්, දේවල් වෙන්න පුළුවන්, අපේ අවට තියෙන මේ හැම දෙයක්ම සංස්කාර. පන ඇති පන නැති සියල්ල සංස්කාර. මේ සංස්කාර වලට මොකද්ද වෙන්නේ? අනිච්චවත. වය ධම්මා සංඛාරා. මේ සංස්කාර අනිත්‍යයි. ඒ නිසා අප්පමාදේන සම්පාදේත නොපමාව කුසල් වඩන්න. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාදය පසුතැවීමට හේතුවක්. ඒ නිසා අප්‍රමාදීව කුසල් වඩන්න කියලායි බුදුරජාණන් වහන්සේ අවසන් නිමේෂයේ දේශනා කළේ. මුල්ම දේශනා කළ අවවාදයත් ඒකමයි. සබ්බ පාපස්සා කරණං කුසලත් සුපසම්පදා.
පව් වැඩ නොකරනද කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න. සචිත්ත පරියෝදපණං හිත මනාකොට හික්මවා ගන්න. ඒතං බුද්ධාන ශාසනං ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. ලෝකේ පහළ වෙච්ච හැම බුදුවරයෙකුගේම අනුශාසනාව ඒකයි. එහෙනම් පින්නතුනි අපි කල යුතු දේ තමයි කුසල් වඩන එක. කත්තබ්බං කුසලං කුසල් වඩන එක. අපි මෙහෙම ගිහිල්ලා මරණාසන අපි හිතමු පූර්ණ ආයුෂ භුක්ති විඳ. පූර්ණ ආයුෂ භුක්ති විඳලා හරි මැරෙනවා. මැරෙන වෙලාවට හිතේ ඇති වෙනවා අවස්ථා තුනක්. හිතට පහළ වෙනවා කර්මය. කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා තුනක්. කර්මය කියලා කියන්නේ පින්නතුනි අපි දැන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ තියෙනවනේ. මේ කාලය තුළදී අපි කරනවා කුසල කර්මත් කරනවා අකුසල කර්මත් කරනවා. කන්න විපාකං කුසල කර්ම වලට අකුසල කර්ම වලට අකුසල විපාක. කළු කර්ම කරනවා කළු විපාක ලැබෙනවා. කන්න කියලා කියන්නේ කළු කියන එකයි. කන්න විපාකං කළු කර්මයක් කළොත් දුබල කර්මයක් කළොත් අකුසල කර්මයක් කරොත් පාප කර්මයක් කරොත් ඒකට එන්නේ අකුසල විපාකයක්. සුක්ඛං සුක්ඛ විපාකං සුදු කර්ම තියෙනවා. සුදු කර්ම කියලා කියන්නේ කුසල කර්මයක් යහපත් කර්මයක් පුණ්‍ය කර්මයක් කළොත් ඒකට ලැබෙන්නේ සුදු විපාක හිවත් යහපත් ප්‍රතිවිපාක. තවත් තියෙනවා. ඒ තමයි කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. තව තියෙනවා කළු සුදු කර්ම. ඒ කියන්නේ හොඳ කර්මත් අපි කරනවා නරක කර්මත් කරනවා. නරක කර්ම වලට නරක විපාක හොඳ කර්ම වලට හොඳ විපාක එනවා. ඒකනේ සමහර වෙලාවට කියන්නේ මේ දවස්වල ග්‍රහය හොඳයි. ග්‍රහය හොඳයි කියන්නේ අර හොඳ කර්ම වලට හොඳ විපාක ලැබෙන කාලේ. මේ කාල නම් ඒ රාෂ්ටකයක්. හොඳම නෑ. කරන හැමදේම අසාර්ථකයි. ඒ මොකද්ද? ඒ අර අකුසල කර්ම වලට අකුසල විපාක ලැබෙන කාලේ. ඒ නිසා පින්නතුනි මෙහෙම කර්මත් අපි කරනවා. නරක හොඳ. නරක කර්ම කරනවා නරක විපාක ලැබෙනවා. හොඳ කර්ම කරනවා හොඳ විපාක ලැබෙනවා. හොඳ නරක කර්ම කරනවා හොඳ නරක විපාක ලැබෙනවා. හොඳත් නැති නරකත් නැති කර්මත් කරනවා. අකන්න අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං ඒවා අපි කරන ඒවා නෙමෙයි රහතන් වහන්සේලා කරන්නේ. ඒවට විපාක නැහැ. ඇයි විපාක නැත්තේ? උන්වහන්සේලා තෘෂ්ණාව නැති කළානේ. අපි ළඟ තණ්හාව තියෙනවද නැද්ද? තණ්හාව තියෙනවා. තණ්හාව තියෙනවා. එහෙනම් අම්මලා කියන්නේ පුතේ මට නම් ඇති තණ්හාවක් නැහැ කියලා. එහෙම කියනෝනේ. ඔව්. එහෙම කිව්වට අපි ළඟ තණ්හාව තියෙනවා. තණ්හාවත් එක්ක තමයි අපි කවදා හරි මැරෙන්නේ. ඒකයි. තණ්හාවත් එක්ක මැරුණා මොකද වෙන්නේ? නැවත භවයක උපදිනවා. ඒකයි. තණ්හාවත් එක්ක මැරුණාම නැවත උපදිනවා. ඒක. තණ්හාව තිබුණට කමන්නේ නැහැ. මොකද්ද වෙන්න ඕනේ? අධික තණ්හාවයි නැති වෙන්න ඕනේ. ඒකයි. තණ්හාව නැති කරන්න කලක් යනවනේ. එතකොට නිවන් දකින්න ඕන. නමුත් අපි නැති කරගන්න ඕන අධික තණ්හාවයි. අධික ආශාවෙන් මැරුණොත් තමයි ප්‍රශ්නේ. ඒ නිසා පින්නතුනි දැන් මරණාසන්න මොහොතේදී අපි මැරෙන්න ඔන්න මෙන්න මොහොත දක්වා සිද්ධ කළ කුසල අකුසල කර්ම තියෙනවනේ. අන්නේ කුසල හෝ අකුසල කර්මයක් මරණාසන්න වෙලාවෙ හිතට එනවා. ආන්න ඒකට තමයි අපි කියන්නේ කර්මය කියලා. ඔන්න කර්මයක් හිතට ආවයි කියන්නේ ඒකයි. එක්ක කුසල කර්මයක් හිතට එනවා, එක්ක අකුසල කර්මයක් හිතට එනවා. කුසල කර්මයක් හිතට ආවොත් ස්ථිර වශයෙන්ම ඊළඟ භවයේ සුගතිගාමී. අකුසල කර්මයක් හිතට ආවොත් ස්ථිර වශයෙන්ම ඊළඟ භවය කොහෙද යන්නේ? දුගතියක ඉපදෙනවා. දුගති කීයක් තියෙනවද? 4යි. ඒවට කියනවා සතර අපාය කියලා නේ. නිරය, තිරිසන්, പ്രേත, අසුර. ඔය සතර අපාය. එතකොට නිරයේ උපදින්නේ කවුද?
නිරේ උපදින්නේ අපි කියන පව් කරපු අය. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ හිත තුල ද්වේෂයක් ඇති වුණොත් සමහරු කියන්නේ මම පලි ගන්නවයි කියලා නේ. දැන් සමහරු සියදිවි හානි කරගන්නේ. සියදිවි හානි කරගන්නේ හොඳ හිතින්ද තරහින්ද? තරහින්නේ කාගෙන් හරි පලි ගන්නනේ. කාට හරි පාඩමක් උගන්වන්නනේ. පාඩම තමන් ඉගෙන ගන්නේ. හැබැයි කාට හරි පාඩමක් උගන්වන්න තමයි තරහින් තමයි මැරෙන්නේ. ඒ නිසා සියදිවි හානි කරගන්න කිසිම කෙනෙකුගේ ඊළඟ භවය සුගතිගාමි වෙන්නේ නෑ. ස්ථිරවම ඊළඟ භවය නිරයේ. එහෙම නැත්තම් තිරිසන් ලෝකෙ උපදින්නේ. ඔය දෙකෙන් එක. සමහර අය මෙහෙම කියනවා. ඕක මට කරපු ඒවා මමනේ දන්නේ. මට මේ ආත්මේ පලි ගන්න බැරි වුණොත් මං නායක පොළඟෙක් වෙලා හරි ඕකගෙන් පලි ගන්නවා. සමහරු කියනවද නැද්ද? කියනවා. බලන්න කොච්චර පාපී සිතුවිල්ලක්ද කියලා පින්නත. ඇයි? මේ මනුෂ්‍යාත්මය ලබාගෙන තියෙන්නේ බොහොම අමාරුවෙන් පෙර පින් නිසා. පෙර පිනෙන්. නැත්තම් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඊටත් වඩා පින් මොකද්ද? අංග විකල නැහැ. මන්ද බුද්ධික නැහැ. ඇස් දෙක හොඳට පේනවා. කන් දෙක ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. අතපය හොඳට හතර තියෙනවා. බුද්ධිය හොඳට තියෙනවා. එහෙම තියාගෙන මනුෂ්‍යත්වයක් ලැබූ අය ඒකේ වටිනාකම දන්නේ නැතුව කියනවා මම ලබන ආත්මේ හරිඹෙන් පලි ගන්නවා. මේකට කියනවා බද්ධ වෛරය කියලා. නායක පොළඟේ හරි වෙන දෂ්ට කරනවායි කියන්නේ මමම ප්‍රාර්ථනා කරනවා මේ මිනිස්සෙක් වෙලා ඉන්න මමම ප්‍රාර්ථනා කරගන්නවා මම ලබන ආත්මේ තිරිසනෙක් වේවා. ඒක නෙවෙයිද ප්‍රාර්ථනා කරන්නේ? ඒක තමයි ප්‍රාර්ථනා. අපි හිතන්නේ අර තරහ වෛරය ක්‍රෝධය හිතට ආවට පස්සේ අරව සීරම යට යනවා. ඒකනේ මනුෂ්‍යත්වය නැති වෙනවනේ. ඉතින් පින්නතුනි ඒ නිසා දේශ සහගත සිතකින් මලොත් අවසාන සිතට කර්මයක් ආවොත් දේශය අනිවාර්යෙන් එක්ක නිරයේ එක්ක තිරිසන් ලෝකේ. මරණාසන්න මොහොතේ අධික තණ්හාවක් එනවා. මගේ දරුවා මට දාලා යන්න බෑ. මගේ ස්වාමියා මට දාලා යන්න බෑ. මගේ බිරිඳ මට දාලා යන්න බෑ. මගේ වතු පිටි මට දාලා යන්න බෑ. මගේ රත්තරන් බඩු ටික මට දාලා යන්න බෑ. මගේ මිල මුදල් ටික මට දාලා යන්න බෑ කියලා අධික තණ්හාවක් ආවොත්. ඔන්න බලන්න භයානකකම. අධික තණ්හාවක්. දැන් manussත්වයක් ලබාගෙන හොඳට රසවත් ආහාර අරගෙන හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා මේ ලස්සන ජීවිතයක් ගත කර කර ඉන්න අපි හිත හදාගන්න බැරුව මලොත් පින්නතුනි තව නිමේෂයකින් මරුණු නිමේෂයෙන්ම අනිවාර්යයෙන්ම උපදින්නේ പ്രേත ලෝකේ. බලන්න කොච්චර ප්‍රවේශම් වෙන්න ඕනද කියලා අවසාන මොහොත. പ്രേත ලෝකෙ උපදින්නේ. പ്രേත ලෝකේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික, පරදත්තෝපජීවී. කොටස් හතරයි. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික කියන പ്രേත කොටසක ඉපදුනොත් පින්නතුනේ පින් ගන්න බෑ. පරදත්තෝපජීවී කියන කොටස ඉපදුනොත් විතරයි පින් ගන්න පුළුවන්. එතකොට බලන්න මේ කොටස් හතරින් තවත් කොටස් ගොඩාක් තියෙනවා പ്രേත ලෝකේ. මම මේ ප්‍රධාන හතර කිව්වේ මේ කොටස් හතරේ මොකේ ඉපදුනත් පෙරේතෙක්නේ. පෙරේතය පෙරේත ලෝකේ ඉන්නේ නැහැ. ඇයි ආසාව තියෙන්නේ ගෙදරටනේ. ආසාව තියෙන්නේ රත්තරන් බඩු ටිකටනේ. ආසාව තියෙන්නේ මිල මුදල් වලටනේ. ඒ නිසා මොකද වෙන්නේ? ආයි ගෙදර එනවා. ආන්න പ്രേත දෝෂ ගෙදර තියෙනවා කියන්නේ ඔන්න ඕක. අර പ്രേතයෝ ඉන්නේ නැහැ ගෙදර එනවා. හැබැයි ගෙදර ආවට අර වන්තාසික කුප්පිපාසික නිජ්ජාමතන්නික කියන කොටස් තුنين එකකටවත් පින් ගන්න බෑ. ඒ නිසා ඒ අයට පින් දෙන්න විදියක් නැහැ. ඒ නිසා ඒ අය ගෙදරින් ඉවත් කරගන්න ඕන. නිකම්ම යන්නේ. ඒ නිසා මොකද කරන්නේ? අන්නේ අයට තමයි අපි ගෙදර පිරිත් කියන්න ඕනේ කියලා කියන්නේ.
ගෙදර මල් පහන් පූජා කරලා පිරිත් කියනකොට ඒ අය ගෙදරට ඇබ්බැහි වෙන්න කලින් මේක කරනකොට මොකද වෙන්නේ? අන්න ඒ අය ටික 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 ඈත් වෙලා යනවා. හැබැයි අර පරදත්තෝපජීවී කියන പ്രേත කොටස ඉපදිලා ඉන්නවනම් අන්න ඒ අයට පුළුවන් අපි දෙන පින් ගන්න. එතකොට ඒ අය ඒ පින් අරගෙන සුඛිත මුදිත වෙනවා. දැන් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ මම ධර්ම දේශනාවක් කළා ඌරු වරිගේ වන්නිල ඇත්තෝ වැදිනායකයා මගේ ධර්ම දේශනාවක් ඉල්ලලා තිබුණා ඒ ධර්ම දේශනාව කළා මගෙන් අහලා තියෙනවා එයාගේ බිරිඳ නැති වුණානේ කොවිඩ් හැදිලා ඉතින් පුණ්‍යානුමෝදනාවක් කරන්න. එතකොට කියනවා දැන් අපිට ස්වාමීන් වහන්සේ ජීවත් වෙලා හිටියන යමක් දෙන්න තිබුණ කෑම. ඇඳුම්. දැන් අපිට ඕන જાති එයාට ලබා දෙන්න නම් අපි මොකද්ද කරන්නේ? කියලා අහලා තියෙනවා. දැන් ඒගොල්ලෝ දන්නා විදියට මේ අහන්නේ. ඊට පස්සේ මම කියලා දුන්නා එදා බිම්බිසාර රජුරෝ මතකයිනේ බිම්බිසාර රජුරෝ බුදුහාමුදුරුවොත් එක්ක බොහෝම සමීප හිතවත් කෙනෙක්නේ බිම්බිසාර රජුරෝ හීනයක් දැක්කනේ දවසක් දකින්න මොකද්ද දකින්නේ තමන්ගේ ඥාති පිරිසක් ඇවිල්ලා ඉන්නව වස්ත්‍ර නැතුව ඊට පස්සේනින්දම උදේ ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ මෙච්චර ඥාති පිරිසක් මම දැක්කා වස්ත්‍ර නැතුව ඇවිල්ලා ඉන්නවා කොහොමද ඒ අයට වස්ත්‍ර දෙන්නේ ඔන්න වස්ත්‍ර දෙන හැටි කියනවා බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ බිම්බිසාර රජුන්ට කියනවා මහරජතුමනි ඔබ වස්ත්‍ර පූජාවක් සිද්ධ කරන්න සිද්ධ කළා ඒ පින ඒගොල්ලන්ට දෙන්න එතකොට ඒගොල්ලන්ට වස්ත්‍ර ලැබෙනවා අන්න වස්ත්‍ර දෙන ක්‍රමය. මේක කළාට පස්සේ ඊළඟ දවසේ පේනවා මේගොල්ලෝ කන්න නැතුව ඇවිල්ලා දෑත් දිගු කරගෙන ඉන්නවා. පස්වෙනිද උදේම ආපහු ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා භාග්‍යවතුන් වහන්සේ මම ඊරෑ හීනයක් දැක්කා. අර ඥාති පිරිස ඇවිල්ලා කන්න ඉල්ලනවා. ස්වාමීනි කොහොමද කෑම දෙන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ අයට කෑම දෙන්න නම් ආහාර පූජාවක් සිද්ධ කරන්න. දානයක් දෙන්න, දීලා පින් දෙන්න. අන්න එතකොට ආහාර ලැබෙනවා. එහෙනම් අපට ඕන දේ එයාට දෙන්න නම් ඒකට අවශ්‍ය කරන දේ තමයි පූජාව සිද්ධ කරන්නේ. එතකොට එයාට ඒව තමයි ලැබෙන්නේ. මේ දේශනාව පෙන්වතුනි තිරෝ කුඩ්ඩ කියලා සූත්‍රයක් තියෙනවා මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. එතකොට අර පරදත්තෝපජීවී කියන කොටස ඉන්නවනම් පින් අරගෙන ඒ අය සපවත් වෙනවා. හැබැයි පින්නතුනි අනිත් പ്രേත කොටසකට ඉන්නව නම් පින් ගන්න බෑ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ අයට අනිවාර්යයෙන්ම තමන් ගත කරන പ്രേත ජීවිතයම ඒ දුක විඳලාම එතනින් අයින් වෙන්න සිද්ධ වෙන්නේ වෙන විකල්පයක් නැහැ. මේ කියන්නේ මේව දැනුවත් වෙන්නේ ඇයි අපි? අපේ ජීවිතයේ එවැනි තත්ත්වයකට ඇද නොවැටෙන තත්ත්වයට මනස හදාගන්න. මේ සේරම සිද්ධ වෙන්නේ හිතෙන්නේ. චිත්තේන නීයති ලෝකෝ. මේ ලෝකයම පාලනය වන්නේ හිතෙන්. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය නම් වූ ලෝකය. ඒ කියන්නේ මේ අපි. දැන් බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ මොකද්ද? ගත හදන වැඩපිළිවෙලක් නෙවෙයිනේ. හිත හදන වැඩපිළිවෙලක්. ඒ නිසා හිත හදාගත්තොත් අපි දිනුමු. අන්නේ හිත හදන වැඩපිළිවෙලටයි අපි ආයුතු වන්නේ. එහෙනම් හොඳ කර්මයක් මතක් කරගන්න මරණාසන්න මොහොතේ අපි මොන දේ කළත් කමන්නේ මං හොඳ කර්මයක් මතක් කරගන්නවා කියලා හිතුවට මතක් වෙනවද? නෑ එහෙම වෙන්නේ නෑ නොකරපු දේවල්. ඒ නිසා ජීවත් වෙන කාලේ අපි කුසල කර්ම පුණ්‍ය කර්ම යහපත් දේ කළොත් දැන් මේ ධර්ම දේශනාව අපේ ජීවිතේටම අපිට අමතක වෙන්නේ අපි
මෙත් සදහම් විකාශයේ ඔස්සේ මෙවන් ධර්ම දේශනාවක් පැවැත්වුව සජීවී ලෙසින් කියලා හැමදාම මතක් කරන්න පුළුවන්. අපි මැදිරියට ගිහිල්ලා බණ ඇහුව සජීවී ලෙසින් කියලා මේක හිතේ මැවෙනවා. බලන්න කොච්චර හොඳ චේතනාවක්ද කියලා. එතකොට පින්නතුනි අන්න කුසල චේතනාව. සියලු දානයන් අභිවවන ධර්ම දානයට අපි සම්බන්ධ වුණා. එහෙනම් අන්න කුසල චේතනාවක් මුල් වුණා. අවසාන සිතට කර්මයේ සිහිපත් වුණා කුසල කර්මයක්. ඒ අනුව මිය ගිහිල්ලා සුගතියක උපදුණා. මොනවද සුගති? එක්කෝ මනුෂ්‍ය ලෝකේ ඔන්න සුගතියක්. එක්කෝ දිව්‍ය ලෝක හයක් තියෙන හයෙන් එකක. ඒ තමයි සුගති. තව තියෙනවා බ්‍රහ්ම ලෝක 20ක් ඒවත් සුගති. හැබැයි බ්‍රහ්ම ලෝකයක යන්න ඊට වඩා සුදුසුකම් තියෙන්න ඕන. මොනවද? අපි අනිවාර්යයෙන්ම ධානය ලබාගෙන තියෙන්න ඕන. ධානයක් කියන්නේ මනසේ උසස් තත්ත්වයක්. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන. මේ ධාන ලැබුවොත් විතරයි බ්‍රහ්ම ලෝකයක උපදින්න පුළුවන්. ඉතින් අපි තාම ධාන ලැබලා නැහැනේ. ඒ නිසා බ්‍රහ්ම ලෝකයක උපදින්න සුසුකම් අපේ තාම නැහැ. නමුත් අපිට පින් කළොත් පුළුවන් මනුෂ්‍යත්වයක් ලබන්න, දේවත්වයක් ලබන්න. ඒව තමයි සුගති. එහෙනම් පින්නොතනේ අන්න එතෙන්ට අපි හිත හදා ගන්න ඕන. මොන දුක්, කම්කටොළු, කරදර ඔබේ ජීවිතය තුළ තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ අතරින්ම තමයි පින් කරන්නත් ඕන. පින් කරන්න කියලා වෙනම වෙලාවක් එන්නේ නැහැ. මේ අතරින්ම පින් කරන්න. ඔන්න කර්මය. දෙක. කර්ම නිමිත්ත. මේ හිතට එන්න පුළුවන් කර්මයක කොටසක්. ඒක තමයි කර්ම නිමිත්ත කියන්නේ. උදාහරණයක් වශයෙන් හිතන්නකෝ අපි මහනුවර යනවා දලදා මාලිගාව දලදා වහන්සේ වඳින්න. ඕනතරම් ගිහිල්ලා ඇතිනේ. දලදා වහන්සේ වඳින්න අපි මාලිගාවට ගිහිල්ලා පාත මාලෙන් අපි සමම්පිච්ච මල් වට්ටියක් සකස් කරගන්න. නැත්නම් නෙළුම් මල් වට්ටියක් සකස් කරගන්න. සකස් කරගෙන මාලිගාවේ උඩුමහලට අපි යනවා. ගිහිල්ලා අර ඈත දලදා වහන්සේ වැඩ ඉන්න කරඬුන් වහන්සේ දැක අර ඉදිරියේ තියෙන මේසේ මල් ආසනේ අපේ මල් වට්ටිය තැන්පත් කරනවා. අපි හිතමු එදා සෙනග අඩු දවසක්. අපි ඉස්සරහම ඉඳගෙන හිතේ හැටියට වඳිනවා. මේක හොඳට හිතේ හිටියා. මරණාසන්න වෙලාව ආපු වෙලාවේ මේ සිද්ධිය හිතට එනවා. හැබැයි සිද්ධියෙන් හිතට එන්නේ භාගයයි. මොකද්ද භාගය කියන්නේ? පූජකල මල් වට්ටිය මැවි පේනවා. පසුබිමේ අපි වැඳ දලදාව වැඩ ඉන්න කරඬුන් වහන්සේ අපිට පේන්නේ නැහැ. එහෙනම් කර්මයෙන් පෙනුනේ භාගයයි. අන්න ඒකට කියනවා කර්ම නිමිත්ත. ඊළඟට එනවා ගති නිමිත්ත කියලා එකක්. ගති කියන්නේ උපත. ගති නිමිත්ත කියලා කියන්නේ අපි මරණාසන්න වෙලාවට ආවම පින්නතුනේ. මටත් ඔබටත් ඊළඟ භවය පේන්න පටන් ගන්නවා. කියන්නේ මම මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ කියලා මටම පේනවා. ඒක කියාගන්න බෑ අනුන්ට. හැබැයි ඉඟි කරන්න පුළුවන්. සමහර අය කෑ ගහනවා මට යන්න බෑ කියා. අඬනවා, විලාප තියනවා. මාව පිච්චෙනවා කියනවා, මාව දැවෙනවා කියනවා. මට පුදුම වේදනාවක් දැනෙන්නේ කියලා කෑ ගහනවා. ඒ ඇයි? ඒ කෑ ගහන්නේ, ඒ වේදනාව, ඒ පිච්චෙන්නේ වගේ දැනෙන්නේ ඒ අයට පේන්නේ අපාය. ඒක තමයි අරම කෑ ගහන්නේ. සමහර අය කිසිම ශබ්දයක් නැහැ. සිනාමුසු මුහුණින් දෙනෙත් පියා ගන්නවා. එහෙම වාසනාවන්ත මරණ නැද්ද? ඕන තරම් තියෙනවා. සමහර අය කියන පුතේ අර මල් මාලාව අරන් වරේ. ඒ වගේ නිදසුන් මම අත්දැකීමෙන් දන්න කතන්දර ගොඩක් තියෙන පින්නතුනේ කියන්න වෙලාව නැහැ. මේ මල් පේනවා සමහරුන්ට, දිව්‍ය රත පේනවා, මල් මාලා පේනවා. ඇයි?
ඔහු මරණින් මතු උපදින්නේ සුගතියක. අන්න ගති නිමිත්ත. එහෙනම් නැවත උපතක් ලබන තැන අපටම පේන්න පටන් ගන්නවා. මේක තමයි ඇත්ත. ඒ අනුව ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. දැන් සමහරු මරුණට පස්සේ ඊට පස්සේ එන දේ තමයි අවසන් කටයුතු කරනවා. පහුගිය කාලේ එක දවසෙම කළා. කොවිඩ් නේ. කොවිඩ් නැතත් ඔන්න ඔය එක දවසෙම කළා දැම්මා. සමහරු. කොවිඩ් පිටින් දාලා සමහරු කළා වියදම අඩු කරගන්න. සමහරු කිව්වා අනේ ඒක හොඳයි කියලා. හොඳද ඇත්තටම? වියදමකුත් නැහනේ. නේ? හොඳද? අපි හොඳයි කියලා කියනවා. නෑ පින්නතුනේ. අපිට මරණයක් තියෙන අනිත්‍ය සිහි කරන්නනේ. නේ? දැන් බලන්න ගෙදර ඉන්න මිය යන්නේ අපේ අම්මා නැත්තම් තාත්තා. හිතන්නකෝ. අම්මා හරි තාත්තා හරි මලහට පස්සේ දැන් ගෙදර ඉඩම ගත්තේ කවුද? තාත්තා වෙන්න පුළුවන්. අම්මා වෙන්න පුළුවන්. ගෙදර හැදුවේ තාත්තා. ගෙදර වඩමුට්ටු ගෙනාවේ තාත්තා. දරුවෝ හැදුවේ තාත්තා. අම්මයි තාත්තා එකතු වෙලා. ඒ දරුවන්ට ඉගැන්නුවේ ඔය අම්මයි තාත්තමයි. ඒ දරුවෝ විවාහ කළ දුන්නේ ඔය අම්මයි තාත්තමයි. මෙච්චර දේවල් ගොඩක් කරපු මේ තාත්තගේ මරණය සිද්ධ වුණාම ඒක එක දවසකින් ගෙදරින් තල්ලු කරනකම් සමහරුන්ට ඉවසුමක් නැහැ. අච්චර කරපු තාත්තගේ මිනිය අපිට දවසක් තියාගන්න බැරිද? එච්චර අකෘතඥද අපි? පෙන්නත. අපි වෙනුවෙන් කී දවසක් නිදි මරන්නේ නැද්ද ඔය අම්මා ඔය තාත්තා? අපට බැරිද ඒ අම්මා තාත්තගේ අවසන් කටයුතු වලට දවස් දෙකක් නිදි මරන්න? ඔය අම්මා තාත්තා අපි වෙනුවෙන් කොච්චර ලක්ෂ කීයක් එක දරුවෙක් වෙනුවෙන් වියදම් කළා ඇද්ද? අපට බැරිද දරුවෝ ටිකට එකතු වෙලා යමක් කෙනෙකුට කන්න දීලා ඒ දවස් දෙක තුනට වියදම් කරන්න? අපි ඒකටත් තණ්හාවයි. ඒ නිසා පින්නතුනි සිංහලයාට වෙනම අනන්‍යතාවක් තියෙනවා. සමහරු මේක හිතන්නේ නැතුව අනේ එක දවසෙම කළා දාමු අපරාධ වියදම්. ඒ වියදම එකතු කරලා මොනව කරන්නද දන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි අපි එච්චර අකෘතඥ වෙන්න හොඳ නැහැ. අපේ අම්මා අපේ තාත්තා වෙන කාගේවත් අය නෙවෙයි. ඒ නිසා අවසන් කටයුතු කළා ඊළඟට එනවා 7 දවසේ දානේ. දින 6න් බණ කියලා 7න් දානේ. ඕකට රණ්ඩු වෙනවා. 6 හොයා ගන්නයි 7 හොයා ගන්නයි බැරුව. නේ? ඊට පස්සේ අහනවා ගිහින්. මල දවස කවද්ද? එදා ඉඳලා ඔන්න දින ගනිමු. බ්‍රහස්පතින්ද මලේ. එතකොට බ්‍රහස්පතින්ද ගණන් ගන්න බෑ කියනවා. සිකුරාද සෙනසුරාද ඉරිදා සඳුදා අඟහරුවාද බදාදා. බදාදා බණ කියලා බ්‍රහස්පතින්ද දානෙ දෙන්න. දැන් බ්‍රහස්පතින්ද සමහරු කියනවා බ්‍රහස්පතින්ද නේ මැරුණේ නමුත් බ්‍රහස්පතින්දත් ගන්න ඕන. බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා සඳුදා අඟහරුවාද බණ කියලා බදාදා දානෙ දෙමු කියලා. ඕකට ගෙදර සහෝදරයෝ රණ්ඩු වෙනවා. දරුවෝ ටික. රණ්ඩු වෙලා සමහරු උඹලට ඕන විදියට කරගනින්න ආයිත් මම මෙහි පස් පා ගන්නෑ. සමහරු තරහ වෙලා යනවා යන්න. පින්නතුනි බලන්න මේකට රණ්ඩු වෙනවනේ. මම මේ කියන්නේ සත්‍යම අද්දකින් තොරතුරු මම මේ කියන්නේ. මගේ ගාවට ආපුව මම මේ කියන්නේ. ඒ නිසා සමහරු මතේ වෙනස් කරන්න බෑ. සමහරු කියනවා බෑ හාමුදුරනේ 6 දවසින් දානෙ දෙන්න බෑ. මොකද ගිය සුමානේ ජීවත් වෙලා හිටියලු. මං කෝ මිනිහෝ ගිය සුමානේ ජීවත් වෙච්ච හිටි කතාව වැඩක් තියෙනවද? දැන් මැරිලානේ. ගිය සුමානේ කතාව මොකටද ආයි? බලන්න පින්නතුනි මේකට තරක් කරනවා. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා දෙන්න. දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා එක්කෙනෙකුගේ හදන්නම බෑ හිත. බෑ ආඳුරනේ පින් දෙන්න හොඳ නෑ එහෙම. ගිය සුමානේ ජීවත් වෙලා හිටියලු. මං ඇහුවා ඒ පාර.
දැන් ඔයාලා අම්මා මැරිලා තිනා. අම්මා මැරිලා කවද්ද මැරුණේ? බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා මැරුණාම බ්‍රහස්පතින්දා තියාගත්තා, සිකුරාදා තියාගත්තා, සෙනසුරාදා තමයි දැන් අවසන් කටයුතු. තුන්වෙනි දවසේ. දැන් සෙනසුරාදා ඔයාලා අවසන් කටයුතු කරනකොට හාමුදුරුවෝ වැඩියද ගෙදරට? ඇයි ස්වාමින් වහන්සේනේ වැඩි? අංකෝ. එදා පාන්සුකුලේ දීලා බණ කියලා පැන් වඩලා පින් දුන්නද? ඔව් පින් දුන්නා. ඉතින් දැන් ඔයාලා රණ්ඩු වෙන්නේ ගිය සුමානේ ජීවත් වෙලා ඉන්නව දින 6න් පින් දෙන්න බෑ කියලා කිව්වට දැන් දින 3න් පින් දීලා තියෙනවනේ. ඒ පාන්සුකුලේ කරන වෙලාවට පින් දෙනෝනේ. නේ? අපි එතන සිල් ගන්නවා, දහත් ගිලම්පස පිළිගන්නනවා, මතක වස්ත්‍ර පූජාවක් කරනවා, අනිත්‍ය මෙනෙහි කරනවා, පින්කම් 3ක් කරලා ඒ පින අනුමෝදන් කරලා පැන් වඩලා පුණ්‍ය අනුමෝදනාවක් කරනවා. ඒක මතක නැතුව දින 6ටද 7ටද රණ්ඩු කරනවා. බලන්න පින්නතුනි අපි කලින් අපිට පුළුවන් හැම වෙලාවෙම පින් දෙන්න ඕන. ඕක 7ද 6ද 5ද 10 එහෙම වැඩක් නැහැ. අපේ පහසුවට ওই දිනවක වාන තියාගන්නේ. හැමදාම පින් දෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නිසා තමයි අපි දිනවක වාන තියාගෙන පින් පුණ්‍ය අනුමෝදනා කරන්නේ. ඒ නිසා දින 6න්ද 7න්ද මේ ගැටලුව තියෙන්නේ පින් දීමයි. නිසා පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕන. අන්න අපේ තාත්තා අපේ අම්මා සුඛී සුවපත් වේ. සමහරු කියනවා මියගිය පුද්ගලයාගේ ප්‍රාණකාරයාට මේ පින් අත්පත් වේවා. කොහෙද පින්නතුනි ප්‍රාණකාරයෝ මැරුණට පස්සේ නේ කොච්චර වැරදි වචනයක්ද බලන්න. ප්‍රාණකාරයෝ නෑ. ඒ ප්‍රාණකාරයා කියන වචනේ පාවිච්චි කළොත් ඒක ආත්ම සංකල්පයට වැටෙනවා. මියගිය කෙනාට තමයි අපි පුණ්‍යානුමෝදනා කරන්නේ. ප්‍රාණකාරය නෑ. බලන්න ඔය මියගිය කෙනෙක්ගේ අවසන් කටයුතු කරනකොට මොන තරම් මිත්‍යා මත එනවද කියලා. නේ? සමහර ගෙවල් වල මිනිහ එළියට ගන්න කලින් දොර ජනෙල් ඔක්කොම වහනවා. වහලා තනි කරලා ඊට පස්සේ තමයි මිනිහ එළියට ගන්න. සමහර ගෙවල් වල සිකුරාද අවසන් කටයුතු කරන්නේ නැහැ. අඟහරුවාද අවසන් කටයුතු කරන්නේ බයයි. නේ? ගෙදරට ගේන්නෙත් නෑ අඟහරුවාද නම්. දැන් සඳුදා රෑ මර ඉස්පිරිතාලට අරන් ගිහලා අඟහරුවාද එළි වෙනකොට මැරෙනවා. දැන් අඟහරුවාද ගේන්න ඕනේ. ගේන්නේ නෑ. අඟහරුවාද රෑ 12 වෙනකම් මල් ශාලාවේ තියලා තමයි ඊට පස්සේ අරන් එන්නේ. බලන්න පින්නතුනි මොන තරම් මිත්‍යාවකටද අපි යට වෙලා තියෙන්නේ කියලා. නේ? එහෙනම් අපේ උත්සාහය තියෙන්න ඕන පින්නතුනි හරි දේ කරන්න. අඟහරුවාදද සිකුරාදද මේක අදාළ නැහැ. අවසන් කටයුතු කරන්න. ගෙදරට ගේන්න. නේ? ඉපදෙන්න අඟහරුවාද හොඳයි. මැරෙන්නත් හොඳයි. තමන්ම හදපු ගෙදරට ගේන්න හොඳ නැහැ මිනිහ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ தත්ත්වය අපි වෙනස් කරගන්න ඕන. ඒකයි. ඒ නිසා දින 7න් පුණ්‍යානුමෝදනාව කළත් කමක් නැහැ. දින 5න් කළත් කමක් නැහැ. 6න් කළත් කමක් නැහැ. සමහරු කියන මාස 3න්ම කරන්න ඕන. දිනේ පහු වෙන්න හොඳ නැහැ. ඉස්සර වුණත් කමක් නැහැ. පහු වුණත් කමක් නැහැ. ඒක Tamanට පුළුවන් පහසු වෙලාවේ පුණ්‍යානුමෝදනාව කරන්න හැම වෙලාවෙම. දැන් කොවිඩ් කාලේ කොච්චර පින්කම් කරන්න බැරි වුණාද? නේ? දැන් එහෙමයි කියලා ඒ ගෙදර ඉන්න මිනිස්සු මැරුන්නේ නැහනේ. නේ? අරයට පින්න දුන්නයි කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ தত্ত্বය හොඳින් වටහාගෙන අපි ජීවිතේ බලන්න ඕන. හරි දේ කරලා පුණ්‍යානුමෝදනාවක් කළාම අපිත් මැරෙනවා. අපේ මරණයත් හොඳට සිද්ධ වෙන්න නම් අපි හොඳට කුසල් වඩන්න ඕන. පින් කරන්න ඕන. අන්න ඒ අනුව යහපත් සිතක් ඇති කරගෙන ඊළඟ භවය සුගතිගාමී වෙලා භව දෙකම විතරක් නෙවෙයි ඊළඟ භව උපදින භවයක් පාසා සාර්ථක ජීවිතයක් ගොඩනගාගෙන
අවසන සකල ක්ලේශයන් ප්‍රහීන කරලා ලබන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරගන්න ඕන. පින්නතුනි, අද මේ උත්තුංග මහා පුණ්‍ය කර්මය සිද්ධ කළේ සජීවී ලෙසින් මේ ධර්ම දේශනාව පවත්වා ගත්තේ පී.ඩී. බන්දුලසේන මහතාත් කමලා වල්පිට මහත්මියත්. මේ මහත්මීන් දෙපළ තමයි අද දායකත්වයේ ගත්තේ. ඉතින් බලාපොරොත්තුනේ මොකද්ද? පී.ඩී. බන්දුලසේන මහත්මයාගේ සහ කමලා වල්පිට මහත්මියගේ පරලෝ සැපත් දෙමාපියන්ට පින් දෙන්න. ඒ නිසා මේ පින් ඒ දෙමාපියන් සිව් දෙනාටම අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියන්නේ. කමලා වල්පිට මහත්මියගේ 62 වන ජන්මදිනය ඊයේදලා තියෙනවා. ඒ නිසා ඔබතුමියට අපි ප්‍රාර්ථනා කරනවා තවත් চিරාත් කාලයක් ඊටාම නිරෝගීව නිදුක්ව ගත කරන්නට මේ කුසල ශක්තියද හේතු වාසනා වේවා. මෙලොවින් යහපත වේවා. වාසනාවන්ත කාය චිත්ත පීඩාවකින් තොරව කටයුතු කරන්නට ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සුගත් චින්තක අනුස්කා ඉඳුනාලි සිසිර මදුශංක පියුමි කල්පනී මේ දුවා දරුවන්ගේ රැකී රක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. ඔබටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. සෙසලි අනුවිකා තෙනුකි පසංජා ලිසර මේ පුතාගෙත් දියණිවරුන්ටත් අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී බව ලැබේවා. දීප්තිමත් වාසනාවන්ත අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මදේශනාව සඳහා දායකත්වයේ සැපයූ ඔබටත් ධර්මදේශනාවට සහභාගී වූ ඔබටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර දේශකයාණන් වහන්සේට උන්වහන්සේගේ ශාසනික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම හා පීඩාවටපත් සියලු ලක්වැසියන්ට නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවායි අපි ආශිර්වාද කරමු. මේ බණපදයේ ශ්‍රවණය කළ මේ මොහොතේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ඔබේ ජීවිතයට නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කරන කියන හිතන පතන සියලුම යහපත් දේ ඉෂ්ට සිද්ධ වේවා. මේ බණපදය අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමටම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. උතුම් වූ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත පින්වන්ත ඔබ සෑම දෙනෙක්ටම උතුම් වූ ධර්මාවබෝධයම අත්වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. අද දිනේදීත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ සද්ධර්ම දේශනාවට වැඩමවා වදාළ අවසරයි සිහිපත් කරන්නට දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේට පාදාභිවන්දනීය නමස්කාර පූරකව ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අද මේ සධර්ම දේශනාවේ බැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ පී.ඩී. බන්දුලසේන මහතාත් කමලා වල්පිට මහත්මිය ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් විසින් ඔවුන්ගේ අරමුණු ප්‍රාර්ථනයන් ඒ කාන්තේන්ම සඵල වේවා. සාදු සාදු සාදු. මිලකට අප සූදානම් වන්නේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට
පරිස්කාර පූජා කිරීමේ පුණ්‍යවත් මොහොත සමග එකතු වන්නටයි ඒ සඳහා මේ ගෞරවනීය ආරාධනය. ඒ වගේම ශ්‍රද්ධාවන්ත පින්වන්ත ඔබ සෑම දෙනෙක්ටම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා මේ සජීවී සද්ධර්ම දේශනයන්හි බැතිබර දායකත්වය ඔබටත් ලබා ගැනීමේ හැකියාව ඉඩහසර අප වෙන් කර තිබෙනවා. ඔබට පුළුවන් අපගේ මේ මැදිරි සංකීර්ණයට පැමිණ මේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා ඉදිරිපිට ධර්මයේ ශ්‍රවණය කරන්නටත් හැකි බව සිහිපත් කරමින් අද දවසේ සධර්ම දේශනෙන් ඔබගේ නිවහනෙන් සමුගෙන යන්නටයි අප මෙලෙසින් සූදානම් වන්නේ. තවත් දවසක මෙවැනිම සද්ධර්ම දේශනාවකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ නිවහනෙන් සමුගෙන යන්නට අවසරයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.